නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමා භික්ඛවේ සංඥා භාවිතා බෞලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානාති තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වන්ති, අපි පස්තින භාවනා වැඩමුළුවට අංගුත්තර නිකාය පංචක නිපාතයේ සඳහන් මේ ဒုတိ ය සංඥා සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒ අනුව අපි ශක්ති ප්‍රමාණේ දවසට එක මාතෘකාව ගන්න, එක සංඥාව ගානේ අද මේ වෙනකොට 3ක් ගිවම් කරලා තියෙනවා. නම් වශයෙන් කියනවා නම් අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, මරණ සංඥා කියන ටික. ඒ පෙළ අනුව ඉදිරියේ තියෙන්නේ අද මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ආහාරේ පටික්කුල සංඥා. මේක අර අනත්ත් සංඥාව ඉඳලා මරණ සංඥාව ගත්ත අර පිළිකුල් පැත්ත, එහෙම නැත්නම් වැඩි කතා කරන්න කැමති නැති පැත්තට යන තවත් නැම්මක් කියලා කියන්න පුළුවන්. පටික්කුල සංඥා. ඉතින් ඒක මේ අර මරණ සංඥාව බටරි චින්තනේ වගේ තියෙන දෙයකට අඳුල දෙන්න අමාරු වගේ ආහාරයට රුචි නැත්නම් ආහාරයේම අනිවාර්ය ජීවිතය කරගෙන ජීවත් වෙන අයට ආහාරයේ අරුචිය නැත්නම් අරුචිය නෙමෙයි පටික්කුල කියලා කියන්නේ. අනේ පටික්කුල සංඥාව මේ බුදුහාමුදුරු ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ දවසට මාතෘකා කරන්න හදන්නේ ඒක තමයි. ඉතින් කොච්චරක් දුරට රුචි මාතෘකාවක් වෙයිද නැත්නම් පටික්කුල වගේම මාතෘකාවයි දේශනේ අරුචි වෙයිද කියන්න බෑ. නමුත් අපි අර ඒකාකාර ගෞරවයකින් අනිච්ච සංඥාවට වගේම අනත්ත් සංඥාවට වගේම මරණ සංඥාවටත් මේ ආහාරයේ පටික්කුල සංඥාවටත් සලකන්න උත්සාහ කරන්න. ඉතින් මේ අපි ගත කරන යුගයේ වෙනකොට මිනිස්සුયો කොච්චරක් මේ ආහාර විද්‍යාව නැත්නම් ෆුඩ් සයන්ස් හදාගෙන කොච්චරක් ඒකට මුල් තැන දීගෙන කොච්චරක් රැකී රස්සාවල් දියුණු කරගෙන කොච්චරක් ආර්ථිකයක් හදාගෙන ජීවත් වෙනවද කියලා බැලුවොත් ඒක අද පවතින ආර්ථික ක්‍රමේ අත්‍යවශ්‍ය අංගයක්. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ උගන්වීමේ හැටියට බැලුවත් ඒක සබ්බේ සත්තා ආහාරට්ඨිතික. සියලුම සත්වයෝ ආහාරය මතයි රඳා පවතිලා තියෙන්නේ. ඒ නිසා ආහාරය කියන්නේ සත්වයෝ, සත්වයෝ කියන්නේ ආහාරය. කෑම දාසලා තමයි. ඉතින් අන්නේ කෑම සම්බන්ධව තියෙන දැක්ම නිකන් කෑමට රුචි ගතියක්, එහෙම නැත්නම් භෝජන සංග්‍රහයක්. නැත්නම් කවුරු හරි මනාපනම් අපි කියන්නේ අපිත් එක්ක කෑම මේසෙට වාඩි වෙන්නේ කියලා. අපේ රාත්‍රී ආහාරයකට එන්න, දවල් ආහාරයකට එන්න අපි යාට සම්භත්ත මිත්‍ර කියලා කියනවා. එකට කෑම ගත්ත. ඉතින් සම්භත්ත මිත්‍ර තමයි අපි අඹ යාළුවයි කියලා නම හදාගෙන තියෙන්නේ. සම්බත්ත සම්දිට්ඨ මිත්‍ර කිව්වනම් පරක් හමු වෙච්චි නැත්නම් එකම කැම මේසේ වාඩි උනායි කියන එක තමයි මේ සමාජශීලීත්වය අඳුරුම්කම දක්වන්න තියෙන නෑකමට දක්වන්න තියෙන තරම් මේක සමාජගත මේ දෙයක්. ඒ වගේම පැවිදි ජීවිතය ගත්තොත් චීවර පිණ්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා දෙවෙනියට සඳහන් කරන සිව්පසෙන් දෙවෙනියට සඳහන් කරන ප්‍රත්‍යය. ඒ වගේ සත්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන අවම දේවල් නැත්තම් බේසික් නීඩ්ස් ගන්නකොට ආහාරය ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් එවැනි ජීවිතයට සම්බන්ධ අපි ගත්තොත් හුස්ම ජීවිතයට සම්බන්ධයි. ඒ වගේම නැත්තම් මේ මෙතන මේ කතා කරන ආහාර කියනවා අපිට දැනෙන දේ ජීවිතයට සම්බන්ධයි. අනිවා පිළිබඳව අපි කොච්චරක් හික්මීමක්, කොච්චරක් දැනීමක් ආධ්‍යාත්මයක් විදිහට ආගමක් පිළිවෙත බාර ගන්නවද? එහෙම නැත්නම් ඒව හුදු මේ සංഭാෂණ පවත්තන්න, භෝජන සංග්‍රහ පවත්තන්න, කැම මේස පවත්තන්න හදනවද කියන එක
තමයි දැන් අපි පුද්ගලිකකරණය කරලා ගන්න හදන්නේ. මම කොහොමද ඒක දිහා කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා ආහාරය පිළිබඳව මේ දක්වලා තියෙන තොරතුරු ගත්තොත් සාමාන්‍ය තේරවාද ශාසනයේ ඉස්ලාම පැවිද්දකට ගත්තොත් කවුරු හරි එයාට කියනවා මේ සීකියා පද ටික කටපාඩම් කරන්න කියලා. ඒකෙන් සීකියා පද මෙච්චර ගාණක් තියෙනවා මේ සිවුර සම්බන්ධව. ඒ සිවුර සම්බන්ධ සීකියා පද වලින් පස්සේ තවත් සීකියා පද 30ක් විතර තියෙනවා ආහාර සම්බන්ධව. ඉතින් සාර පුංචි සාමණේරයා සමාජලට උගක් කරලාට සාමණේරේ බාඩපත් වෙන්න ඉස්සල්ලා මේ ගුරු ඇඳලා ඉන්න වෙලාව උපාසක මණ්ඩපෙම තේරුම් කරලා දෙනවා. එයා ලොකු හාමුදුරුවොත් එක්ක දානෙට ගියාට පස්සේ දානෙ ගෙදර ඉන්න අයත් මේ පුංචි හාමුදුරන්ගේ හැසිරීම ලොකු හාමුදුරුවොත් පුංචි හාමුදුරන්ගේ හැසිරීම පුංචි හාමුදුරුවොත් Tamange මේ සීකියා පදත් එක්ක බලනට හැසිරීම කොහොමද කියලා ඒ පිටතැනකදී වුණත් හික්මීමක් ඇති කරලා දෙනවා. ඒක අනිවාර්යයෙන්ම කටපාඩම් කරන්න. කටපාඩම් කරන තමයි කටයුතු කරන්නේ. එතකොට මේ ආහාර නිසා මේ තරම් සමාජයේ ආකල්ප විකල්ප ඇති කරගෙන මිනිස්සු පිළිබඳ කතන්දර පවතින බව නැත්නම් සංකීර්ණතා ඇති කරන බව නැත්නම් ආහාර නිසා ලෙඩ වෙන බව ආහාර නැති නිසා මේ ක්ෂුද්‍රාව නැත්නම් බඩගින්න නිසා මැරෙන ගතිය විශාල සමාජ ප්‍රශ්නයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ආහාරේ පටික්කුල සංඥාව නිසා කරන්න දන්නේ ආහාරයේ නිවන් දකින්න පාරක් හදලා දීලා තියෙනවා. දානයක් ගන්න වෙලාවේ පිටක් පාස ඒ ආහාරයේ පිළිබඳව ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව. දැන් මම මේ කරන්නේ ආහාර ගැනීමයි කියන එක එලඹ සිටි සිහියෙන් කරනකොට එහෙම නැත්නම් ඒ ප්‍රතිවේක්ෂා වාක්‍ය සඳහන් වෙන විදිහට එහිම කෑම කනවායි කියන කතාව කරන්න ගත්තොත් අරථා විශාල සංකීර්ණතා ඇති කරන්න පුළුවන් දෙයක් නිවන් මාර්ගයක් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ වගේ මේ පංචක නිපාසේ සූත්‍රයක ආහාරයේ පටික්කුල සංඥා කියලා තියෙන. එහෙම නැත්නම් මේ ආහාරයේ පිළිබඳ පිළිකුලක් ඇති කරන්න හෝ එහෙම නැත්නම් මේක අත්කිලමතාන යෝගයකට යොමු කරවන්න නෙවෙයි. ඉතින් ඒක නිසා ආහාරං නිසාය ආහාරං පජහත. ආහාරයේම නිස්සය කරගෙන ආහාරයේම ආශ්‍රය කරගෙන ආහාරයෙන් අයින් වෙන්න. ඉතින් ඒකේ තියෙන ඒ ආහාරය පිළිබඳව සම්බන්ධ වෙන තැන තමයි අපි ආජීවට්ටමක සීලයේ ඉඳලා උපෝසත අට්ඨාංග සීලයට යනකොට තුන් වේල දෙවේලට අඩු වෙනවා. කෑම ගැනීම කරන්නේ උදේ අරුණ නැග වෙලාව ඉඳලා කියන්නේ ඉර නගින්න පැය භාගයකට කියලා සාමාන්‍ය වශයෙන් අපි නිරක්ෂේ ඉන්න රටකට ගන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යහ්නයේ දක්වා විතරයි ඒ කබලින්කාර ආහාර ගන්න. කැබලි කොට හපා කන ආහාර ගන්න. අනික් වෙලාව අපි උපවාසයක් කරේ. උපෝසතයක් කරේ. උපවාසත කියන වදේ තමයි උපෝසත කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඉන්දියාවේ ඉඳලා පැවිදිලා තිබිලා තියෙනවා. කොමාරි මහාමායා දේවිය දරුවක් පිළිසිඳ ගන්න දවසේ සිද්ධාර්ථ කුමාරයා පිළිසිඳ ගන්න දවසේ උපෝසතයක ඉඳලා තියෙනවා. ඉතින් ඒ උපෝසත දවසට මේ හවසට කැම ගන්නෑ. ඒ විනෝට ඔය ගිලම්පසකින් අවශ්‍යතාවයක් අනුවසේ අපේන මිසක්ක කැම ගන්නෑ. ඉතින් ඒක සාමාන්‍යයෙන් රාත්‍රී භෝජනයේ වෙන්වීම සර්වචනාංශිකේ ශාසනයේ මුල් අවුරුදු කාලේ පූර්ව බුද්ධ ශාසනය තිබිලා නැහැ. එහෙම දාන්න නැතුව තමයි පැවිදි කරලා තියෙන්නේ. පස්සේ මම හිතන අවුරුදු 20ක් විතර අවුරුදු 45ක් සර්වචනාංශේ ජීවමාන වැඩ හිඳලා තියෙනවා. අන්න ඒ වැඩ ඉන කාලේ අවුරුදු 20ක්ම මේ පින්නපාතේ තිබිලා නැහැ. ඉතින් ඒක දවසක එක ස්වාමීන් වහන්සේ නමක් දැන් මෙහි දැන් අපි වෙලා 4යි 10යි. ඒතකොට දැන් මේ අන්ධකාර ගතියක් නැතිනේ විශේෂයෙන්ම මේ වැහි බර ගතියක මීටත් වැඩිය රෑ වෙලා පින්නපාතේ ගිහිල්ලා තියෙනවා. ඒකට එතකොට තිබිලා නැහැ ශික්ෂාපදයක් මේ හවසට දාන්නේ ගන්න නැහැ කියලා. ඉතින් ඒක අම්මා කෙනෙක් මේ කුස්සියටලා ඉඳගෙන හාල් ගර ඉඳලා පාණු හාල් වතුර එක හාල් පාණු කරහා විසිකරන්න ආරනකොට මේ හාමුදුර කෙනෙක් ඉස්සරහ හිටගෙන ඉන්නවා භූතෙක් වගේ.
යාම බහම් අම්මා කෑ ගහලා බය වෙලා අර හාල් මානු වතුරේක වැක්කිරුවා හාමුදුරුවෝ ඇඟට දමලා ගැහුවා. ඉතින් ඊට පස්සේ මෙතන මේ කතාවක් ගියා මේ ගෙවල් වලට මේ හැන්දෑවේ ඇවිල්ලා ගේ ගාව හිටගෙන ඉන්නකොට බූමාටු දෙයියද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මොන දෙයියද දන්නේ නැත්නම් කොල්මනක්ද දන්නේ නැහැ. හොරෙක්ද දන්නේ නැහැ. එතකොට තනිපංගලෙම ඉන්න අම්මා කෙනෙකුට කාන්තාවකට බයක් ඇති වෙනවා. ඉතින් ওই කතාව මිනිස්සු අතරින් සංඝයා අතරින් බොහොම ලැජ්ජී කුක්කුච්චක සංඝයා අතරට කියලා සරුවචනාංශයට ගියාට පස්සේ සරුවචනාංශේ කැඳවලා මෙහෙම දෙයක් වෙච්ච නිසා මේ ඊට පස්සේ න හැන්දෑවට පින්නපාතේ වැඩිම සහ දානි ගැනීම නතර කරා. එතකොට ඒකට කැමැති උනේ නෑ උදායහාමුදුරුවෝ. උදායහාමුදුරුවෝ කතා කරලා කිව්වා පැවිදි වෙනකොට අපිට කොන්දේසි දාලා තිබුණේ නෑ. මේ දැන් අපි මෙච්චර කල් මහානකම් කරලා තියෙනවා ඉඳපු ගාම මේක පාට මේ මෙහෙම කොන්දේසියක් දාපුවා මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් අර හුඟ දෙනෙක් නැත්තම් බහුතරයේ බුදුරජාන් වහන්සේ සඳහන් කරපු නැත්තම් පණවපු මේ ශික්ෂාපදයට කොන්දේසි විරහිතව යටත් වුණා. මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ එහෙමනම් වෙන්න බෑ මම එනකොට තිබුණේ නැහැ ওই නීතිය. දැන් දාන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ලටුකිකෝපම සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒක සඳහන් කරලා කියනවා තමන්ට යම් කිසි ශික්ෂාපදයක් එහෙම නැත්නම් මේ නිවනට තුඩු දෙන දෙයක් විනිශ්චයක් අරසාවක් හික්මීමක් කරන්න ඕන නම් ඒක සඳහා ඒ කෙනාට දැවැන්ත සද්දන්ත කුලිය ඇතෙක්ගේ ශක්තියක් අවශ්‍යයි. එහෙම එතකොට තමයි යාට ওই සංසාරේ ගినాපු අර ඇබ්බැහිය පුරුද්ද ධම්මාන්තරගත දේ කඩන්න පුළුවන්. නැත්නම් ඒ කඩන්න බෑ. ඒතරම අමාරුයි. ඉතින් මේ උදායි හාමුදුරන්ට එහෙම සද්දන්ත කුලයේ ශක්තියක් නැහැ. ඒක නිසා එයා මේ ඒකට විරුද්ධව නැත්නම් ශික්ෂාපදයේ රැකීමට විරුද්ධව දිගටම රැයටපත් කණ්ඩ මේ ව්‍යාපාර කරනවා. ඒ හිත අර ශික්ෂාපද කොහොම හරි රැකගෙන එහෙම නැත්නම් හික්මීමක් ඇතුව ඉදිරියට යෑම සඳහා ගන්න අර දැවැන්ත සද්දන්ත කුලයේ ඇතෙක්ගේ ශක්තිය අවශ්‍ය වෙලාවට කැටකිරිල්ලියේගේ තරම් ශක්තියක් තියෙන කෙනෙකුට ඒ දේ කරන්න බෑ. කැටකිරිල්ලිට තමයි මේ ඉගිලගෙන යන පාරේ පඬරලක් තිබුණත් දිරච්ච කොහුලනුවක් තිබ්බත් ඒකට හැප්පිලා කඩාගෙන යන ගතියක් කැටකිරිල්ලිගේ නෑ. එයා පැත්තෙන් දාලා යන්නේ. මොකද එයා ඒ තරම් දුර්වලයි. සත්තුන්ගෙන් ඉන්න කුරුල්ලන්ගෙන් ඉන්න පුංචිම කිරිල්ලි. ඉතින් ඒ නිසා මේ උදායි හාමුදුරන්ගේ හිත කැටකිරිල්ලිගේ හිතක්. ලටුකිකෝපම කියලා කියන්නේ ඒකයි. නමුත් ඕනේ කරලා තියෙන Tamande යන්න ඕන නම් සද්දන්ත කුලයේ ඇතෙක් යදම් බැඳලා දාලා බැඳත් කඩාගෙන යනවා. ඉතින් ඒ නිසා මේ ආහාරය මෙතෙක් කල් ගත්තා දැන් සරුවත්යන්සේ පනවලා තියෙනවා. තමන් බලන්න තියෙන එකට අනුගත වෙන එක. මනුගත වෙන්න බෑ පෞරුෂත්වේ නැත්තම්. ඒක අනුගත වෙන්න බෑ වීර්යය නැත්තම්. අනුගත වෙන්න බෑ ශ්‍රද්ධාව නැත්තම්. අනුගත වෙන්න බෑ සතිය නැත්තම්. ඉතින් මේ ශ්‍රද්ධා වීර්ය සතිය තියෙනවා නම් කැම නොකෑවත් හැන්දෑවරුවට භාවනා කරලා සමාධිය ගන්න පුළුවන්. නැත්තම් මොකද දෙන්නේ කියන්නේ හැන්දෑවට බඩගිනි. ඒ නිසා හැන්දෑවට මේ භාවනාව හරියන්නේ නැහැ. මොකද මේ කෙදරිනෝට බත් කන හින්දා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා උදායි හාමුදුරුවෝ කරන උදායි හාමුදුරුවෝ ඉදිරිපත් කරන කරුණු ගැනීම තමයි මනස උදේ පාන්දර ලහිපිට දයියෙන් පතයියෙන් පත්‍යක් කාලා යන රස්සාවට. දවල් වල මිනිස්සු ගෙවල් වල නැහැ. ගිහිල්ලා මේ වැඩ පොළවල් වල රැයට තමයි මොනවාරි ව්‍යාගෙන ඇවිල්ලා හදාගෙන කට්ටිය මුතලා කන්නේ. රැයට තමයි හොඳ කෑම හම්බ වෙන්නේ. ඒ නිසා පින්ඩපාතය යනවා නම් රැයට තමයි පින්ඩපාතය හරියන්නේ. දවල්ට ගෙවල් වල කවුරක්වත් නැහැ. ඒක නිසා මේ රාත්‍රී ආහාර නැත කිරීම අසාධාරණයි. ඒක තමයි ජනමතය. ඒක තමයි සාමාන්‍ය ක්‍රමයක්. කාමභෝගීන් හැන්දෑවට තමයි අඩ අඳුරේ මේ විතත් අරගෙන හොන්දටම කාලා ඊට පස්සේ ඇඳට ගිහිල්ලා කාමසේවනය කරලා නිදා ගන්න එක තමයි ඉතින් ඇති හැකි අයගේ හැටි. ඉතින් ඒ වෙනුවට ශික්ෂාපදයක් මේ වගේ පනවනකොට ආහාරයේ පටික්කුල සංඥාව කියලා අර ජීවිතයේ තිබෙන සාමාන්‍ය ගිහි සැපත් නැති වෙනවද? එහෙම නැත්නම් මේ දුක නැති කිරීමක් වෙනවද? දුක වඩනවද? කියන ප්‍රශ්නේ එනවා
මේ ආහාරයේ රුචි සංඥාව තියෙන කෙනා. එයාට එතකොට පැවිද්ද අමාරුයි. පැවිද්දක් හිතන්න අමාරුයි. එහෙම නැත්නම් නේවාසික භාවනාවක් හිතන්න අමාරුයි. මට අරක නිසා මේක නිසා ඒක නිසා මේක නිසා මේ පැටර්නෝ කයින්ද බෑ. ඒ නිසා ඒක පුද්ගලයේ සඳහා මනස ව්‍යාපාර කරනට ඇතුළෙමුත් ප්‍රශ්නයක් එනවා. ඇත්තට කොහොමද මම ඒක කරන්න කියලා. ඒ වගේම සමාජෙමුත් ප්‍රශ්නයක් එනවා. හොඳට කන්නේ රැයට තමයි. අපි ඩිනර් එකට තමයි පාටි දාන්නේ. ඉතින් ඒ ප්‍රශ්න දෙක පැවිදි වෙන්න ඉස්සෙල්ලා ප්‍රශ්න ආවනම් බලපානවා. පැවිදි නොවි ඉන්නවා. මම කියන්නම් ඔය මේ භාවනා කරන කට්ටිය 100 ගණන් එකතු වෙන්නේ ඔය දුරස්ත භාවනාවට. ඒගොල්ලෝ පැවිදි නැත්තේ මොකෝ? මෙච්චර යෙදිලා කටයුතු කරන මේ ප්‍රශ්නේ රැයට කන්න නැහැ. එච්චරයි. ඉතින් ඒක වලක්කලා ඒ කියන්නේ රැයට කෑම කතා පැත්තකින් තියලා දසසිල් නැත්නම් අටසිල් සමාදන් වෙලා අනික් දින දේ වේල් දෙකත් කවුරු හරි දෙන දෙයක් කරනවයි කියන ඉන්නවනම් ඔය ආහාර ප්‍රශ්නේ ඒකේ නාට නැහැ. ඒකේ නාට සාමාන්‍ය උපාසකයටත් ඇත්තේ නැහැ මේ ප්‍රශ්නේ. ආරාමිකයටත් මේ ප්‍රශ්නේ නැහැ. සාමණේරයටත් මේ ප්‍රශ්නේ නැහැ. සිල්මෑණිටත් නැහැ. සාමණේරිටත් නැහැ. හික්කමානාවටත් නැහැ. භික්ෂුවටත් නැහැ. භික්ෂුණීටත් නැහැ. ඒතකොට යාට අර ලෝකයක් මේ සබ්බේ සත්ත ආහාර ටිතිකා කියලා ලෝකේම නැතුවම බැරි ඒක නාමකින් කියලා අහනකොට දෙන උත්තරේ වශයෙන් තියෙන මේ ආහාර ප්‍රශ්නේ විසඳෙන්නේ අමුතු තාලයකට. නමුත් ඒ සඳහා ලටුකික උපමාවෙන් කියන විදිහට මේ අහසේ පියාඹන කැටකිරිල්ලියක් වගේ හිතකින් මේක කරන්න බෑ. ඒකට සද්දන්ත කුලේ ඇතෙක් වෙන්න ඕනේ. ඒක මොන දම්බෙල් දාලා බැන්දත් ඒක කඩාගෙන කැලියට යනවා. කැටකිරිල්ලට පොඩි කූඩුවක් හදලා දාපුවට පස්සේ යාට ඒක කඩාගෙන යන්න බෑ. ඉතින් අන්නේ මේ වීර්ය ශක්තියක් අවශ්‍යයි. මේ ආහාරයේ පටික්කුල සංඥාවට නැත්නම් ඒකට අනුගත වෙලා කටයුතු කරන්න. ඒක ඇත්තරම පුද්ගලික දෙයක්. කාට හරි වෙන කෙනෙකුට කියන්නත් බෑ මේ කල යුත්තක් කියලා. භ්‍රමචර්ය ශික්ෂාපදේ වගේ. ඒක දැන් මේ ලංකාවේ හෝ තායිලන්තේ හෝ බුරුමේ හෝ භික්ෂු සමාජය ගත්තාම ඒගොල්ලෝ ඒ ශික්ෂාපදේ රකින්නම් කියලා පොරොන්දු වුණාට මෙතිවුර දාගෙන ඕ රැයට කෑවට අපාය යන්නේ නැහැ නේ කියලා හැලු කරගන්න. එතකොට සංඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. මිනිස්සු වඳින්නේ මෙහෙම කියලා හිතාගෙන. නමුත් අසුර කරන අය දන්නවා සිද්ධ වෙන්නේ වෙන එකක් කියලා. ඉතින් ඔන්න ඔය සංඥා විපල්ලාසයේ තියෙනකොට කෙනෙකුගේ බයලජ්ජා දෙක, කෙනෙකුගේ ඉන්ද්‍රිය සංවරය, කෙනෙකුගේ සීලය ප්‍රශ්න කරවෙනවා. ඉතින් එතකොට ඒ සීලේ නිෂ්ඨා වශයෙන් කියන මේ ජීවිතයේදී ඇති කරන මේ සත්‍යාගයේ විසුද්ධිය මුල් කරගත්ත වූ සත්‍ය විසුද්ධි ක්‍රමෙට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ ඒ තමන්නාසිකේ විපස්සනා ප්‍රකරණේ පෙන්නලා දීලා තියෙනවා. ඒ මිනිස්සෙක් කොච්චරක් අර ඒ කැමරට වගේ ඇඳීමට වගේ ගෙදරට වගේ බෙහෙත් පිළිකර වලට තියෙන මේ බැඳීම නිසා එයාට මේ ඉදිරි ගමනක් ය아가න්න බැරි වෙනවා කියන්නේ සීලයේ අතින් අදි ශීලයකට ය아가න්න බැරි වෙනවා. ඒකට අදි ශීලයට ගිහිල්ලා ඉන්න එක්කනත් ඒකට තරම් නොවන විදිහට මේ ආහලේ පටික්කුල සංඥාව ඇති කරගත්තේ නැත්නම් ඉතින් ඒක අනිකුත් මේ ආචාර ධර්ම වලට අපි කියමු. එහෙම නැත්නම් මේ බයලජ්ජා වලට බලපානවා. ඉතින් ඒවා නොතකා ඒවා නොසලකා මේ උස්සස් විපස්සනාවක් කරලා හොඳ දක්ෂ ගුරුවරයෙක් හම්බෙලා හොඳ යා කන්ඩිෂන් කාමරයකට වෙලා ඉඳගෙන බුල් බද්ද පරියන්කයක් ගහගෙන පැය දෙක තුන භාවනා කරාට අර සීලේකින් සපයාදී යුතුයේ පදනම අපි කියන අනුග්‍රහිතේ සිද්ධ වෙන්නේ නැහැ. මම පාවකුලේ ඉන්න වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ නමක් එනවා මේ මාත් එක්ක කමටහන් සුද්ධ කරන්න. ඉතින් මාත් ගියාම ඉතින් සයිඩෝ ඒ වෙලාවේ කතා කරලා ඒ අර ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනවා. මෙන්න මේ දේවල් කරන්න කියලා. අර ස්වාමීන් ගැඹුරෙන් මේ ධ්‍යාන භාවනා විපස්සනා ගැන කතා කරනවා. පාවොක්සයිඩෝ කතා කරන්නේ මේ සාමාන්‍ය සීලයක පිළිපදලා මේ දානෙක් දීලා හිත හයි කරගන්න වැඩපිළිවෙල. යාර ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු එහෙම නෙවෙයි මට මේ උසස්
රූප ධානය අරූප ධානය විපස්සනා කමඨහන් සුද්ධ කරයි කියලා. ඒ හැමෝම ගියාට පස්සේ මේ පාවොක්සයිඩ් ස්වාංශ මට කියනවා මේගොල්ලන්ට සමත විපස්සනා කරන්න ඉස්සල්ලා දාන සීල දෙක පුරුදු කරගන්න ඕන. මේගොල්ලෝ ස්වභාවයෙන් ඒව කරලත් නැහැ, එවනි පරිසරයක ඉපදිලත් නැහැ, දන්නෙත් නැහැ. ඒ වුණාට මේගොල්ලෝ මේ සමත විපස්සනා කරන්න හදනවා. ඒකට බොහොම ගෞරවයි. ඒකට බොහොම කැපවීමෙන් කරනවා. අම්මා අප්පා නෙවෙයි ඔක්කොමත් අතහැරලා පැවිදිත් වෙලා. නමුත් මේගොල්ලන්ට අවශ්‍ය කරලා තියෙන්නේ දාන සීලය. ඉතින් අන්නේ දෙක බලනකොට මේ ආහාරයේ පටික්කුල සංඥාව තව කෙනෙකුට දානයක් දෙන්න හොඳ ප්‍රස්තුතයක්. මොකද ඒ කෙනා මම මේ දෙන ආහාරයේ වළඳලා ආහාරයේ පටික්කුල සංඥාව වඩලා එයා ආධ්‍යාත්මික ගමනක් යනවා. දානයක් දෙන්න. ඒ වගේම Taman දාන දෙන තැන ඉඳලා දානේ කන තැනට යනකොටත් මටත් ඒ කෙනා වගේම මට බැරිද ආහාරයේ පටික්කුල සංඥාව ඇති කරගෙන එතෙන් යන්න. ඊට පස්සේ කවුරු හරි දෙන තම්බලා දෙන බතක් කාලා ජීවත් වෙන්න බැරිද කියලා. එතකොට මේ දානේ කතාව ඒ Tamanගේ හික්මීමටත් දාන්නත් අදින් බලපාන. ඉතින් මේ මෙතුවක්කල් මේ සාකච්ඡා කරපු ටික මේ අපි දන්න මේ කබලින්කාර ආහාර ගැන තියෙන කතාව. ඉතින් ඒ නිසා ආහාරයේ පටික්කුල සංඥාව කියනකොට කාටත් ওই ටික තමයි සාමාන්‍යයෙන් හිතට එන්නේ. ඒක වුණත් ලොකු විෂයක්. ඒක ඊටත් විශාල පදාසයක් තුළ ප්‍රදේශයක් තුළ පැතිරිච්ච විෂයක්. සරුවච්චන් වහන්සේගේ උගන්වීමේ ආරම්භය තමයි ඔය ප්‍රවිෂ්ඨේ තමයි ඔය කබලින්කාර ආහාර. ඒ වගේ ආහාර ಜಾති 4ක් පෙළගස්වලා තියෙනවා. එකෙන් ඔය කබලින්කාර ආහාර තමයි සමාජගත ධර්මය. නැත්නම් මුලටම පෙන්නන කොටස. ඒක ලෝක ආහාර සංවිධානය, ආහාර දෙපාර්තමේන්තුව දැන් මේ කාලේ ওই තියෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදෙනවනේ විශාල ප්‍රශ්න. නමුත් ඒ ශාසනයේ සඳහන් වෙන මේ කබලින්කාර ආහාර නැත්නම් ඝන ද්‍රව වායු වශයෙන් තියෙන එකේ මේකට ගොඩක් වෙලාට අහුවෙන්නේ ඝන ආහාර සාද්‍රව අයිති වෙනවා. ඉතින් අපි මේ ඝන ආහාර එහෙම නැත්නම් ඒ මූලික මේ අපි කියන ස්ටේපල් ෆුඩ්ස් කියලා එහෙම නැත්නම් ප්‍රධාන ආහාර ඔය ශික්ෂාපද වලට යටත් වෙනවා. යාවකාලික, යාමකාලික, යාවජීවික, සත්තා කාලික ආදි වශයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ වෙනුවට බොහෝ විට ද්‍රව ආහාර තමයි හවස් වලට ගන්නේ. නමුත් සමහර ද්‍රව කිරි වගේ දේවල් ආහාර ගන්න තමයි වැටලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් හවස් වලට ගන්නෙත් නැහැ. ඒ ද්‍රව වලත් අෂ්ටපාන වගේ දෙයක් සම්ප්‍රදාන කූලව ආහාර වශයෙන් ගත්තට, ගිලම්පසක් වශයෙන් ගත්තට අනිකුත් දේවල් ආහාර වශයෙන් වැඩනවා. ඒ නිසා මේ විෂය එහෙම නැත්නම් ඒක ගැන උනන්දු කෙනාට මෙන්න මෙතනයි ඉරාන්දින්නේ කියලා හරිම අමාරුයි. මේක ආහාර මේ ගිලම්පස කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි වැඩමුළුව කරනකොට අපි රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ ඒ ප්‍රාචිමෝක්ෂ සංවර සීලයට ගැලපෙන්නේ නැත්නම් උපසම්පදා භික්ෂුවකට අවශ්‍ය කරන ඒ උපසම්පදා සීලය කියන පොතේ ඒ සඳහන් පිටුව පෙන්ලා දීලා තිනවා. අපි මේක දැනට සම්මතයක් වශයෙන් තියාන කරමු කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් විෂයන් සමතුලනය කරලා තමයි හදලා තියෙන්නේ. නමුත් අපි ගියොත් එහෙම මේ කබලින්කාර ආහාර විෂයෙන් එහාට ඊගාවට මේ පස්ස ආහාරය කියලා ස්පර්ශය ආහාරයක් වෙනවා. කබලින්කාර ආහාර ජීර්ණ පද්ධතියට අපි නැත්තොත් ඇහ කන දිව නාසය කය මන කියන එකේ දිවට සම්බන්ධ කොටස. නමුත් ඇහැට චක්කු සම්පස්සය, කනට සෝත සම්පස්සය, ගාහන ජීවා කාය මනෝ සම්පස්ස ආදි වශයෙන් ඒ ස්පර්ශ ආහාර ගත්තොත් ඊට වැඩිය හුඟක් ආධ්‍යාත්මික පැත්තකට යනවා. ඒ කියන්නේ අර දිව වගේම අනිකුත් ඉඳුරම් පිනවීම සඳහා ඒවට ආහාර නොලැබී ගියොත් ඒව අංග විකල භාවයට හේතු වෙනවා. ඒව වැඩි වෙච්ච ගමන් ප්‍රමාණය ඉක්මල වැඩි වෙච්ච ගමන් ඒක කාමීත්‍යාචාරයට වැටෙනවා. ඉතින් ඒකෙදි
රූප නැත්තම් අහට රූප කියන මාතෘකාව අපි අරගත්තොත් දස්සන කාමයේ කියලා එකක් තියෙනවා. ඒ අය කාම දස්සන වලට කැමති. එතකොට ඒ කැබලින්කාර ආහාර වල තියෙන ආහාරයේ ප්‍රමාණය දැනගෙන හිටියට ඒ කෙනාට මේ කාම දස්සන දැකීම සහ දස්සන කාමයේ කියන එක ඊවහ යන්න පුළුවන්. දැන් අද තියෙන භයානක ප්‍රශ්නයක් තමයි මේ පොඩි දරුවන්ට ඔය මැජික් පෙට්ටිය පෙන්වුවාට පස්සේ මායානාලේ පෙන්වුවාට පස්සේ තිරේ පෙන්වුවාට පස්සේ ඒගොල්ලන්ට ඒකේ සීමාවක් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ ඒක බල ඉන්නකොට ඒ යම් කිසි වෙලාවක වැඩි හිටියෙක් ඒක ගැලපෙන්නේ නැහැ, මෙයා නොගැලපෙන දේ කරනවා කියලා ඒකෙන් වාරණය කෙරුවොත් අම්මා ගත්තොත් තෝ මගේ අම්මද කියලා අහන තරමට කේන්ති යනවා දරුවට. තෝත් මගේ දෙමව්පියෝද? මට ඕන කරන්නේ මේක. ඒ තරමටම මේ දර්ශන කාමයේ කියන්නේ රූප බලන්න. ඉතින් ඒක සඳහා මුළු ලෝකෙම ඉන්න වැඩි හිටියෝ ලැබ් වලට වෙලා අර පොඩි ළමයින්ගේ හිත පැහැර ගන්න, එහෙනම් කාමයට බර දුර්ලත්තන්ගේ හිත පැහැර ගන්න, පොකට් එකට තට්ටු කරන මේ දේවල් හදා ඔකට IT ටෙක්නොලොජි කියලා කියනවා, ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියනවා, නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියනවා. පුදුමාකාර විදියට ඒකේ ඒ કૃත්‍රිම කාම දර්ශන පෙන්වනවා. ඒකේ දත් තිබුණා බුදුජානනාංශයේ ඒක කිව්වේ නොකල යුතු වෙලඳාම් වලට මේ චිත්තකම්ම දාන කියලා. කියන්නේ කෙනෙකුගේ ඇඟුම් කුළුප්පන විදිහේ චිත්‍ර අඳිනවා, චිත්‍ර දෙනවා, ඒ වගේ දේවල්. ඉතින් ඒක අද සමහර රටවල් වල නීති හදලා තියෙනවා. සමහරලාට පොලිස් වලින් මේ බලපෑම් කරනවා. සීමා මොකද්ද කියලා? දැන් අපි සාමාන්‍ය ටෙලිවිෂන් එකක් එහෙම නැත්නම් සාමාන්‍ය කම්පියුටරයක් සාමාන්‍ය ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක්ගේ තිරේට ඇතුළට රිංගලා තියෙන දේවල් දැනට බලනකොට ඒකේ හොඳ ලස්සනට පේන්න තියෙනවා මොන විදිහේ තල්ලුවක්ද දෙන්නේ. ඒකට කාම දර්ශන සහ දර්ශන කාමයට පුදුම බන්ධනවා. ඉතින් බැඳුවට පස්සේ අර ආහාරයට ගිජුකම වගේ මේ ස්පර්ශයට ඒක නැති වුණොත් එයාට මේ ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ බල ඉන්නෝ නිින්ද යන්නෙත් නැහැ. ඒ මායානාලිය දිහා බලනකොට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් දරුවෝ නිදාගන්නෙත් මේ මද්දායි. පහුවෙන්දා උදේ වෙනකම්ම ඇහැර ගන්න විදියක් නැහැ. ඇහැරියට මේ භූත විකාර තමයි තියෙන්නේ. හොල්මන් විකාර තමයි තියෙන්නේ. ඉතින් ඇමරිකාවේ තිබිලා තියෙනවා එක ප්‍රාන්තයක් ඒ වෙනකොට 80 ගණන් වල වගේ ආර්ථික විමසුම සංග්‍රහයක තිබුණේ ඒ ප්‍රාන්තෙට ටීවී සිග්නල් නැහැ. ඒ නිසා ඒ ප්‍රාන්තේ ළමයි කලින් නිදා ගන්නවා. ඒ ප්‍රාන්තේ ළමයි සීලාගෙන් කතන්දර අහනවා. ඒ ප්‍රාන්තේ ළමයි වැලි පීල්ලේ ලියනවා. පවුලෙත් බොහොම තියෙන ඉටිපන්දම හරි කමනේ බෙදාගෙන පාවිච්චි කරනවා. පුද්ගලිකයි රහසිගතයි නැහැ. ඒ දෙමාපියන්ට කී කරුයි. ඒ අර මායානාලේ තියෙන තැන නැත්නම් tube of illusion කියලා කියනවා. ඒක තියෙන තැන ඒ දරුවෝ හැම වෙලාවෙම එක එක කාමරේ එක එක ටීවී එකක් තියෙනවා. එයාගේ රුචිකත්වය අරයාගේ රුචිකත්වය නෙවෙයි. ඒක නිසා පොදු ටීවී එක බලන්න ඒගොල්ලෝ කැමති නැහැ. මොකද තාත්තගේ රුචිකත්වය අම්මට නැහැ. ඉතින් ඒක නිසා රිමෝට් කන්ට්‍රෝල් එකක් හදපුවාම රිමෝට් කන්ට්‍රෝල් එකේ එහාට දුවනවා, ඒක මිරිකනවා, මෙහාට දුවනවා, මේක මිරිකනවා. එකම channel එකක්වත් පවුලේ අයට බලන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අය අතර අඩදබර, ඒ අය අතර මානසික අසහන, ඒ අය අතර මානසික රෝග, නිින්දයන් නැති රෝග, බඩ දිරවන්න නැති රෝග ගොඩක් තියෙනවා. ඉතින් මේ මායානලේ හොයාගෙන මේ කරන දේ එතකොට ඇත්තටම ලංකාවේ මේ ටෙලිවිෂන් එක ජාතික වශයෙන් ගෙන්නන්න තීන්දුව කරන වෙලාව කියලා තිබුණා. මේක ගෙන්නුවාට පස්සේ ආයෙ පස්සට අදින්න බෑ. දර්ශන කාමී. නැත්තම් කාම දර්ශන. ඊට පස්සේ ආයෙ බෞද්ධ සංස්කෘතියක් නෙවෙයි ඩිස්නිලන්ඩ් වල ඉන්න සත්තු විතරයි මිනිස්සු දරුවෝ අඳුරන්නේ. ගෙදර ඉන්න කරපොත් අඳුරන්නේ නැහැ. ඩිස්නිලන්ඩ් වල ඉන්න සත්තු ඔක්කොම අඳුරනවා. ඒ චරිත ඔක්කොම අඳුරනවා. ඒ වචන ඔක්කොම දන්නවා. ගෙදර තියෙන දේ මොනවද දකින්නට විපිලිසර වෙනවා. ඊට පස්සේ ශ්‍රවණ කාමී. ඉතින් ඒක සඳහා ඒ විශාල කම්පැනි
අද කරලා තියෙන මේ විලඳ ප්‍රචාර සඳහා ආයෝජන කරලා තියෙන ප්‍රමාණය බැලුවොත් අපි හිතනට හුඟක් වැඩි. ඒ වගේම අපිට ඇහෙන මේ දේවල් කොච්චරක් අවුරුදු 20කට විතර ඉස්සලා සැලසුම් කරලා මේක ඇහුවොත් මෙන්න මෙහෙම වෙනවා. එතකොට මෙන්න මේ බඩුව විකිනනවා. මෙන්න මේ ෆැෂන් එක විකුණනවා. මෙන්න මේකයි වෙන්නේ කියන එක තව අවුරුදු 20කට හදලාලු තියෙනවා. ඒකට අල්ලන්න ඕනේ ඒ vulnerable groups මේවට අහුවෙන groups ඔක්කොම හදලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මෙන්න මේගොල්ලන්ට මේ වෙලාවේ සුපර් මාකට් එකේ මේ කබඩ් එකේ මෙන්න මේ උසින් මෙන්න මේ වර්ණයෙන් මෙන්න මේ සංගීතයේ සහිතව දෙන්න ඕන කියන එක පුදුම විදියට හදාarලා තිනවා. හරියට පුදුම මානව දයාවකින් හදාarනවා වගේ. නැවත එකම තැනකත් මේ මානව දයාව නෙවෙයි තියෙන්නේ. අපි අර ආහාරයේ මත්ඤ්‍යතාවේ නැති නිසා එහෙම නැත්නම් මේ සතියක් නැති නිසා එහෙම නැත්නම් මේ ඇස් දෙක වසාගෙන කන් වසාගෙන සිටීම මම කියන්නේ පරියංක භාවනාවේදී හික්මීමක් බව නොදන්න නිසා එහෙම දෙයක සංඥාවක් නැති නිසා හුඟ වෙලාවකටම නැත්නම් හැම වෙලාවෙම ඔය එකේ ඉන්ද්‍රයන් පිනවීම තමයි කරන්නේ. ඉතින් ඒක තමයි සංස්කෘතිය වෙලා තියෙන්නේ. අන්න එවැනි සංස්කෘතියක ආහාරයේ පටික්කුල සංඥාව කියලා දාපු ගමන් ඒගොල්ලන්ට පේන්නේ මේ නව නිර්මාණ වලට විරුද්ධව කතා කරනවා. ප්‍රගතියට විරුද්ධව කතා කරනවා. දියුණුව පිළිබඳව නැතුව ගොරක වෙන්න හදනවා. පසුගාමි වෙන්න හදනවා කියලා. ඒක නිසා මේ පුංචිම කාලේ මේ දරුවෝ ඒ නාද රටාවලටයි ඒ රූප රාම වලටයි ඒ පුරුදු කරලා ගත්තට පස්සේ ඒ පොඩි දරුවෝ නිකන් වෙසක් එකට එළියට දාව වෙසක් කූඩුවක් වගේ. අන්දලා හරි ගස්සලා එළියට දැම්මට පස්සේ ඒ දරුවට ගැළපෙන එහෙම නැත්නම් දරුවට දරා ගන්න පුළුවන් හැඟුම් තත්යකට නෙවෙයිපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආහාරේ මත්ඤ්‍යතාවය නොදන්න නිසා ඊටාම කුඩා වයසේදී ළමයි වැඩි වියපත් වෙනවා. පිරිමින්ගෙත් ඒක සිද්ධ වෙනවා, වැඩිහිටියන්ගෙත් සිද්ධ වෙනවා. එතකොට කිරිබොන වයසේදීම පිළිසිඳ ගන්න. ඉතින් ඒක නිසා අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඇමරිකාව වගේ ඔය ඉතාලි වගේ රටවල් වල හොයලා බලන්න මම මේ කිව්වටම බාර ගන්න එපා. කිසිම ළමෙක් නැතිලු වැඩිවිය මේ උසස් පෙළ පන්තියක අනියමින් දරුවෙක් හම්බෙච්ච නැති. එක්ක ගබ්ස කරලා නැත්නම් දරුවා ඉන්නවා. ඉතින් දරුවා ඉන්න නිසා ඉගෙන ගන්න බෑ. ඉතින් ඒ නිසා එයාගේ අධ්‍යාපනය කරනුනට පස්සේ ඒ ළමයාට රජයෙන් ගෙවන්න ඕනේ ඒ ඩෝල් එක. ඉතින් ඒක රජේ බලලා තියෙනවා ඊට වැඩිය ලාභයිලු. ඒ හම්බෙච්ච ළමයා රජයට අරගෙන ඩේ කෙයාර් සෙන්ටර් එක තියලා අර අම්මට ඉස්කෝලේ යන්නේ කියලා. ඒ නිසා උසස් පෙළ පන්ති තියෙන ඉස්කෝල ගාව හැම එකක් ගාවම රජේ ඒ දිවාසුරකම් මධ්‍යස්ථාන හදලා දීලා තියෙනවා. ඒ මොකද මේ අර ආහාරයේ මත්ඤ්‍යතාවය විතර නෙවෙයි ඒකත් බලපානවා. ඒකටත් ඔය සත්තු ඇති කරනකොට ඒ සත්තුන දෙන ඉක්මනට වැඩෙන්න දෙන හෝමෝන වර්ග ගොඩාක් මේ ලිංගික හෝමෝන තියෙනවා. ඒ වගේම විෂ බීජනාශක ඇන්ටිබයොටික්ස් තියෙනවා. ඒ වගේම වගේ රෙසිඩියුස් ඒ මස්වල තියෙනවා. ඉතින් ඒව වළඳනකොට ගන්නකොට අර මේ පුංචි ශරීරවල රසායනික වෙනස්කම් ඇති කරනවා. ඒ වගේම ස්පර්ශය අතින් මේ කයමෙන් විතර නෙවෙයි ඇහෙත් මේක තියෙනවා. දිවේ කනෙත් තියෙනවා. නාසය, දිව, කය, මනස කියන. ඉතින් මේ ලෝකයක්ම මේ පැත්තට දියුණු වෙන ඇදගෙන යන අන්ධභූත ලෝකෙක මේක කියන්නත් ආහාරේ පටික්කුලතාවය කියන එක කියන්නත් ආගමික නායකයන්ට මේ කාලේ බැරිව ඇති. ඒ නිසා මේ කාලේ ආගමක් පහළ වෙන්නේ නැත්තේ. ආගම් පහළ වෙන යුග තියෙනවා. ආගම් පහළ වෙන භූවිද්‍යාත්මක ප්‍රදේශ තියෙනවා. ආගම් පහළ වෙන ඍතු ගුණ තියෙනවා. ඒ වෙනකොට ඒක පහළ වෙච්චවා තමයි දැන් ওই විකෘති වෙවි යන්නේ. දැන් පහළ වෙනවනම් පහළ වෙන්නේ ඔය කාම ක්‍රීඩා තමයි. ඒකත් ආගමික මට්ටමට වගේ යනවා. ඉතින් ඉවයට යනකොට කිව්වොත් මේ ආහාරයේ පටික්කුල සංඥාව නැත්තම් ස්පර්ශය පිළිබඳව දැනගෙන ඉන්න කියලා. ඉතින් ඒක හරි අමාරු විකිනේ. ඉතින් මේ පස ආහාර ගැන කතා කරනකොට ඒ මදුපිණ්ඩික වගේ සූත්‍රවල
බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා අපි ගත්තොත් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන විදිහට පසු කාලීනක ඇත්තටම අභිධර්මයේ සහ අටුවාවේ දිනු කරලා තියෙනවා කොහොමද චක්කු සම්පස්සේ පහළ වෙන්නේ කියලා කොහොමද සෝත සම්පස්සේ පහළ වෙන්නේ කියලා අභිධර්ම විස්තර සහිතව යනවා නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන එකේ මදුපිණ්ඩික වගේ සූත්‍ර නැත්නම් ගොඩක් සූත්‍රවල චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා තමයි පටන් ගන්න. එතකොට මේ ඇහැ කියන්නේ ආලෝකයට වර්ණ සංඨාන වලට සංවේදී තාවයක් ඇති ඉඳුරයි. ඒ වගේ තියෙනවා ඒ චක්කුවේ සම්පස් මේ සංවේදී භාවය. ඔපේ කියලා මේකට කියනවා. ඇහි ඔපේ. ඒක නිකන් කණ්ණාඩියක පිළිඹුවක් දක්වනවා වගේ. ඒ ඔපේට මොනාරි වැටිච්ච ගමන් ඒකේ එන පිළිඹුව නැත්තම් ඇහි පිටිපස්සේ තියෙන තිරේ ඇති කරන ඒ සටහන පස්සේ විද්‍යුත් චුම්බක ශක්තියක් බවටපත් වෙලා ඒක යනවා මේ ඇහැ පිළිබඳව විශේෂඥ වෙලා තියෙන මොලේ ස්ථාන වලට. ඊට පස්සේ ආපටස් ගාලා චෙක් කරලා බලනවා මේක පණ ඇති එකක්ද පණ නැති එකක්ද ගෑනුද පිරිමිද කොළද කහද නිල්ද රතුද හතරැද්ද රවුම්ද කියලා ගලපලා මේ විඥාණයට කතා කරලා කියන ඔන්න ගෑනු කෙනෙක් දැක්කා එන කෙනෙක් දැක්කා යන කෙනෙක් දැක්කා මේක කුරුල්ලෙක් මේක සමනලෙක් කියලා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එතකොට මේ පටිච්ච රූපේ තමයි එහෙම කරන්නේ. මුලිච්ච වෙච්ච රූපේ. එතකොට මේ මුලිච්ච වෙච්ච රූපේ තියෙන නිසා අනිකුත් රියලුම රූප නිෂ්ප්‍රභ වෙලා යනවා. අපි කියනවා හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදේ කියලා. ඉතින් මේ පටිච්ච රූපය යම් හේයකින් එක්ක දැඩි ආශාවක් ඇති කරන්න නැත්නම් දැඩි ද්වේෂයක් ඇති කරන්න ඕනේ. එතකොට විතරයි ඒ රූපෙට පුළුවන් විඥානේ දැහ ගන්න. ඒ ඇති කරන රූපේ නිකන් ඔය සාමාන්‍ය මධ්‍යස්ථ දෙයක් නං අහසේ පාවෙන වලාකුලක් නං එහෙම නැත්නම් ගඟක පාවෙලා යන රොන් ටිකක් නං ඕකට චක්කු විඥානේ ඇදලා යන්නේ. ඒලට තමයි සෝත විඥානේ අවසානයේ ගන්න ඉඩ තියෙන නිසා චක්කු විඥානේ පහළ වෙන්න නම් චක්කුංච පටිච්ච රූපේ පුදුම විදිහේ සද්දයට වැඩිය ගඳට වැඩිය රසට වැඩිය පහතට වැඩිය ධර්මතාවයට වැඩිය සිත් පැහැර ගන්න සුළු වෙන්න ඕනේ. ඒකට තමයි පටිච්ච රූපේ කියන්නේ. හැම රූපෙටම එහෙම කරන්න බෑ. ඉතින් එහෙම යම් විදියකට ඇහැට ඒ රූප සංඨානය ඇහිෝපේටපත් වුණාට පස්සේ ඒකට බාහිර ආයතනයේ වෙන රූප සංඨානය අවශ්‍යයි. අභ්‍යන්තර ආයතනයේ වෙන ඇහිෝපේ අවශ්‍යයි. ඉතින් මේ දෙක එකිනෙකට මුලිච්ච වීම තමයි ආපాతගත වෙනවයි කියන්නේ. ආපాతගත වෙනවයි කියලා කියන්නේ අපි කණ්ණාඩියට මූණ දෙනවා වගේ. ඒතර කණ්ණාඩියට අපේ මූණ පේනවා. නමුත් අනික් මූණ පේන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කැමරාවකට කණ්ඩායමක් යොමු කරනකොට හරියට zoom කරලා ඒ කෙනාට එල්ල කරනවා. ඒතර දැන් තියෙන කැමරාවල පෙන්වනවා මෙන්න මේ වස්තුවට තමයි එල්ල වුනේ කියලා. එතකොට ඒක තමයි ફોකස් වෙන්නේ. ඊට එහා තියෙනවා බ්ලර් වෙනවා. ඊට මෙහා තියෙනවා බ්ලර් වෙනවා. නැත්නම් බොඳ වෙනවා. එතකොට ඒකේ ෆොටෝ එක ගත්තට පස්සේ අර එල්ල කරපේක තමයි ඒක ඉස්සර කැමරාකාරයේ දක්ෂකමක් තිබුණා. දැන් කැමරාවේ දක්ෂකම තියෙනවා. අන්න ඒ වගේ ඇහැට එල්ල වෙච්ච රූපයේ අනුව චක්කු විඥානය පහළුණයි කියනවනම් මේ ඒ විඥානය එතන පහළ වෙන්න ඒ රූපයේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක ගොඩක් ආකර්ෂණීය ගතියක් තියෙනවා. චිත්ත ආකර්ෂණීය ගතියක් තියෙනවා. ඒ වගේම ඇහැ කනට නාසයට දිවට කයට ඉඩ දෙන්නේ නැතුව විඥානයේ මේකටම ඇද බැඳ තබා ගන්න පුළුවන් ගතියක් තියෙන. ඒක සාමාන්‍ය ස්වරූපේ තමයි. අනිකුත් ආයතන පස් ආයතන බලනකොට චක්කු සම්පස්සේ තමයි වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ. අපි වැඩියෙන්ම ආසයි. ඒ නිසා ඇහැ නැති වුණොත් ඉවරයි. අපි සාම ආස දෙයකට ඇහි බබා වගේ කියලා කියනවා. ඒකේ තමයි සෙල්ලම් කැල්ල තියෙන්නේ. ඉතින් ඒ දේට ආවට පස්සේ චක්කුංච පටිච්ච රූපී චූපච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ. ඉතින් මේ රූපී තියෙන තාකල් ඇහිෝපී තියෙන තාකල් විඥානේ ඒකට අවධානය දෙන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා.
ඕක තමයි මෙතන චක්කු සම්පස්සේ කියලා කියන්නේ. එතකොට පස්සපච්චයා වේදනා. ස්පර්ශ කරපු එක විතරයි විඳින්නේ. අපි ගෲප් ෆොටෝ එකක් ගත්තට ඒකේ ફોકસ කරලා තියෙන එක, එල්ල කරලා තියෙන එක ඒක තමයි අවධානයට ලක් වෙන්නේ. අනික් කට්ටිය ගොදුරු වෙන්නේ. අනික් කට්ටිය අදාළ නැහැ. කොල්ලෙක් බලනවා නම් කෙල්ලෙක් දිහා බලනවා. ඒ කච්චර සෙනග හිටියත් ඌට තේරෙන්නේ ඌට හිත යන්නේ ඒතෙන්ද තමයි. කෙල්ලෙක් ඉන්නවා නම් කොල්ලෙක් පේනවා. බිස්නස් කාර්යයක් ඉන්නවා නම් බිස්නස් ඔපචුනිටි එකක් පේනවා. ගස්කාරයෙක් ගස් බලන මිනිහෙක් නම් කැලේ ගිහලා බලනකොට ඌට පේන්නේ හොඳ මේ දව තියෙන ගහ. ඒ කොළ විකුණලා ජීවත් වෙන එකෙක් නම් ගහ කැලේ දිහා බලනකොට ඌට පේන්නේ කොළ. මල් විකුණලා ජීවත් වෙන එක නම් ඌට මල් තිබේනවා. ගෙඩි විකුණලා ජීවත් වෙනවා නම් ගෙඩි පේනවා. පොතු විකුණලා ජීවත් වෙනවා පොතු පේ. ඉතින් ඒ යාට ඒ දේ තමයි අදාළ වෙන්නේ. ඒක තමයි වේදනාව යාගේ. විඳ කැලේ දැක්කයි කිව්වට යං වේදේති තං සංජානාති. ඒක හඳුනා ගන්න. තං සංජානාති තං විතක්කේති. ඊට පස්සේ ඒකට නම කියලා කතා කරනවා. විතර්කණය කරනවා. අපි මේක නාමකරණය කියලා කියන සලක්ෂණය කියලා කියන යම් විතක්කේති තම් පපංච දම් විචාරේති. එතකොට එයා දන්නවා මේ දේ මේකෙන් වෙනස් කියලා. එතකොට එතන ඒ වෙන් කරලා අඳුරගත්ත දේ මත පපංච හට ගන්න පටන් ගන්නවා. මම මේකෙන් මෙහෙම කරනවා මේකට මෙහෙමයි අරකට මෙහෙමයි මේකේ ගාණ මෙහෙමයි අරකේ ගාණ මෙහෙමයි මම මෙච්චර වියදම් කරනවා අරකෙන් මෙච්චර ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක මත විශාල ඉතින් කතන්දරයක් යාන් හැලක් හැදෙනවා. එතකොට මේ විතක්ක සංඥා සංඛාර එතකොට අර දකින්න රූපෙන් ආපු සංඥා පැත්තක තියේදී නැත්නම් ඒක පැත්තක් ගත්තදී ආංශික පැත්තක් විශාල සංඥාතෝගයක් ඒ පුද්ගලයාගේ අභිරුචිය හැටියට අර දේ අල්ලගෙන හටගත්තට පස්සේ ආ දැන් ඉන්නේ රූපේ බල නෙවෙයි අර හිතේ තිබුණ මුරුංග ගහයට බුදිය ගත්ත මිනිහා වගේ සැලසුම් කර. ඒ ඊට පස්සේ මේ මනුස්සයා පపంచ සංඥා සංකා සමුදාචරන්ති යා සම්පූර්ණයෙන් වහලා ගන්නවා. අර දැකපු රූපයත් එක්කම ඇති වෙච්ච අර මේ කතන්දර ගෙතීම මත ප්‍රපංචකරණේ මත. ඉතින් මේක තමයි යන්නේ. ඒ ජාන ස්පර්ශය ළඟට එනකම් චිත්ත විදිය කෙලස් නැහැ. ස්පර්ශයෙන් පස්සේ තමයි වේදනා ආපු තැන ඉඳලා ඊට පස්සේ කෙලස් වලට තමයි යන්නේ. තාම කලාතුරකින් තමයි කෙලස් නැති වෙන්නේ. කෙලස් නැති වෙනවා නම් එයාට තේරෙනවා දැන් මේ බලපු දේත් එක්කම මනාපයක් පහළුණයි කිය. බලපු දේත් එක්කම අමනාපයක් පහළුණ අන්න එතකොට දැනගන්න පුළුවන් ඔන්න දැන් ඔන්න ඉහළ තියන්න පටන් ගත්තා. දැන් ඔන්න ගන්ධත්තාරි. දැන් ඔන්න කෙලස්. දැන් කොරෝනා. දැන් ආසාදනය වෙලා. එතනක ප්‍රශ්න නැහැ. ඊට පස්සේ යං වේදේති තං සංජාන. ඊට පස්සේ ඒක හඳුනා ගන්නවා, නම් කරනවා, කතන්දර ගොතනවා. කෙලස් ටොං ගණන් හොයන්න බෑ. ඉතින් ඒක නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ස්පර්ශාහාරය කියලා කියන්නේ ලෝකේ කොහෙදෝ තිබුණු කුණු කන්දලයක් අපිට අදාළ වෙන තැන. අදාළ වුණාට පස්සේ අපි ඒක මතින් පුදුමාකාර කෙලස් කන්දරාවක් හට ගන්නවා. හැබැයි ඒකෙත් එක හොඳ පැත්තක් තියෙනවා. හරියට මේ බණ අහලා තේරෙනවා. ඒ කෙලස් ටික එන නිසා ලෝකයක් කෙලස් නතර වෙනවා. එයා දන්නවනම් දැන් මේ කෙලස් එන්නේ ඇහෙන්. මේ කෙලස් නිල් පාටෙන්. රවුමට හතරැස්සට කියලා ඒක දැනගන්න තරම් සතියක් තියෙනවනේ. දැන් මං ඉන්නේ කටත් අරගෙන රූපෙත් බල මගේ ෆේවරිට් පාට තමයි නිල් පාට. මගේ ෆේවරිට් එක තමයි රවුම. මට නිල් පාට රවුමක් පේනවා කියලා දැනගන්න ගමන් එයාට යම් හේයකින් සතියේ උත්කෘෂ්ඨ දැනුමක් නිසා මේකට මනාපයක් පහළච්ච බව දැනගන්න පුළුවන්. එහෙමනම් එතන කෙලෙස් හටගත්තට එයා කෙලෙස් පිළිබඳව උගැනීම. එතකොට වින්දනය වෙනුවට වේදනාව වෙනුවට වේදයක් පහළ වෙනවා. ප්‍රතිවේදයක් පහළ වෙනවා. ඔන්න මගේ හිත දැන් මෙතනින් එහාට යන ඔක්කොම කෙලෙස් වලට යනවා කියන. අන්න ඒක දැනගන්න පුළුවන් නම් එතකොට පස්ස ආහාරයේදී හික්මීම තමයි මේ කතා කරන්නේ. කෙලෙස් ඇති නොවි නෙවෙයි. කෙලෙස් ඇති වෙනකොටම නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවෙම දකින්න. පහු වුණොත් අර කතන්දර ගෙතීමයි ප්‍රපංචකරණය නිසා කිලෝරක් රතුව දුර දිග ගිහිල්ලා කොතන පටලවෙනවද කියලා කියන්න බෑ. ඒ පටලවිල්ලයි සීමාවකුත් නෑ. ඒ පටලවිල්ල බුදුරජාණන්සේ වචන තුනකින් විස්තර කරනවා. ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්න. ඒක ඊටාම ගොරෝසුයි. මම මේ කොහෙදෝ යන්න ගිය මිනිස්සෙක්
මේ එකක් ඇවිල්ලා ඔලුවට වැටුණා. වැටිච්ච වෙලාව ඉඳලා පිස්සු. හරිම ගොරෝසු. ඒ වෙලාවෙ මට සද්දයක් ඇහෙන්නත් ඉඩ තිබුණා. ගඳක් එන්නත් ඒව මොකක්වත් නැහැ. වැඩියෙන්ම කෙලෙසෙන දෙයට ගියායි. අඩු තැනින් මිටි තැනින් වතුර බැසෙයි. ඊට පස්සේ ඕලාරිකම් පටිසම්පන්න. ඒක වෙන්නේ ඔය ඒ ආරම්මන වස්තුවේම දෝෂයක් නිසා නෙවෙයි. මගේ තියෙන කෙලෙස් ඕජාවට මම ඇදිලා යන්නේ ඒකට තමයි. කොල්ලෙක් බලන විදිහ නෙවෙයි කෙල්ලෙක් බලන්නේ. වැඩිහිටියෙක් බලන විදිහ නෙවෙයි තරුණයෙක් බලන්නේ. ආන්නේ දේ සංසාරගතව ආපු ආකර්ෂණ ශක්තියක් තියෙන. ඉතින් ඒක නිසා එයාට දොස් කියන්නත් බෑ. වස්තුවට දොස් කියන්නත් බෑ. ඔය පෙට්‍රෝලුයි ගින්දරේ ලං කරනකොට පෙට්‍රෝල් වලට ගින්දර ගහන්න ඕනේ නැහැ. ළඟට යන බක්කලාල. ඒක පෙට්‍රෝල් වලට දොස් කියලා හරියන්නේ නැහැ. ගින්දර වලට දොස් කියනවා පෙට්‍රෝල් සෙඩ්ලල් ගාව සිගරට් බොන්න එපයි කියලා නිකන් කියන. ආන්නේ වගේ මේ පැත්තට ඒක ඇදලා ගියාට පස්සේ ඊට පස්සේ ආයේ මේ ගිනිනිය නමුදාවවත් නතර කරන්න බෑ. ඉතින් එතන මේ පස්ස මට්ටමින් මේ හික්මීමක් ගන්නවයි කියන එක අර ආහාරයේ පටික්කුල සංඥාවට වගේ එහෙම නැත්නම් කබලින්කාර ආහාර වල හික්මීමට වැඩි ටිකක් සියු. නමුත් අරකින් සීමු කරගන්න එක්කනට පේනවා කැම මේසයකට ගියාම අපි කොච්චර දොඩමළු වෙනවද කියලා. කැම මේසවලදී මොන තරම් මගුල් හොරස් පරස් සිද්ධ වෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ ඇහෙන් සිදුවෙන මේ දේ වගේම එකක් කනේ සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී අපිට මේ ලෝකයේ තියෙන මොකද්ද එකක් අදාළ වෙන්න පටන් ගන්න තැන තමයි ස්පර්ශය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තදපි පස්සපච්චා ඕනම කෙනෙක් මොනවා හරි කියනවනම් එයා මේ අහම්බෙට කියනවා නෙවෙයි. එයා ඒක අත ගාලා කියන්නේ. හැබැයි එකම දෙයක් දෙන්නෙක් අත ගාවත් දෙකක් කියන්නේ. ඒ වස්තුවේ තියෙන ගුණයක් වද නෙවෙයි. අත ගන්න මිනිස්සයා ඒකට යමක් ආරූඪ කරගෙනමයි ඒකට වක් කරගෙනමයි බලන්නේ. යාට වස්තුව පේන්නේ නැහැ. ඔය ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති කියන එක විස්තර කරන එක දිග වචනයක්. ඒ දකින්න වස්තුවට නෙවෙයි අපි දැන් ප්‍රේම කරන්නේ. ඒකට මම දාපු අගයන් ආඩම්බරයන් ටික මම යාට අන්දලා විස්කන්නලා ආලවට්ටම් දාලා දැන් ආලවට්ටමටයි ප්‍රිය කරන්නේ. ඒක මම දාපු එකක්. හැබැයි ඔක්කොම වස්තු වලට මම ආලවට්ටම් දාන්න යන්නේ නැහැ. මම දාන්න හදන්නේ මේ කෙනාට තමයි. සිද්ධාර්ථ කුමාරයා දැම්මේ යසෝදරාවට තමයි. යසෝදරා තමයි සිද්ධාර්ථ කුමාරට මල් දැම්මේ. ඊට පස්සේ තමයි කතාව යන්නේ. ඉතින් ඒත් එක්කම මේ සිද්ධාර්ථ කුමාරයා වගේම සෑහෙන දුරට ලකුණු ලැබලා තිබුණා රණසප් වෙන තරමට යනකම් දේවදත්ත. දේවදත්ත කියන්නේ යසෝදරාගේ මල්ලි. එයාට මල් මාලි කොහොමඩක්වත් දාන්නේ නැහැ. ඒ ලීනයි කොහේ කතා දෙයක් වෙන්නේ නැහැ. නිසා ලෝකේ පළවෙනි නිකන් හොඳම මේ නවකතාවක් ලියන මිනිස්සෙක් කියලා තිබුණා රුසියාවේ කෝච්චි එකේ යනකොට ඒ දවසේ හොඳටම රෑ වෙච්ච වෙලාවක ඒ මනුස්සයා ස්ටේෂන් එකෙන් බහිනවා. එතකොට එතන තියෙන සුළු පුංචි නගරේ කිසිම තැනක නිවාසික පහසුකම් නැහැ. එළියේ ඉන්නවයි කියනක කොහොමඩක්වත් හිතන්න බෑ. සීතලයි. ඉතින් ආගිල්ල ලහිය දුවනවා. එයා දන්නවා මේ කෝච්චිය එන වෙලාව වෙනකොට නගරේ බිස්නස් නතර වෙලා තියෙන කියලා. නොට එක තැනක විතරක් හෝටලයක් තියෙනවා. ඒ කට්ටිය සීග්‍රින් වහගෙන යනවා දැන්. පොඩ්ඩක් මොකද්දලා පමා වෙලා. මෙයා ගිහිල්ලා ඒ කාන්තාවට බැගෑ වෙලා කියනවා අනේ කරුණා කරලා මේ බිස්නස් පැත්ත බලන්න එපා මං ගැන අනුකම්පා කරලා මේක මට කාමරයක් දෙන්න. ඉතින් අර කාන්තාව කියනවා මම නෙවෙයි අයිතිකාරයා. මේ අයිතිකාරයාගේ වැඩේට මං අද පමයි. එයා කියලා තියෙන මේනට වහලා තියෙනවා. කරන්න විදියක් නැහැ. කියලා හෙට්ටු කරලා මෙයා බොහෝ අමාරුවේ අර කාන්තාව හේතු ගන්නගෙන ඒකේ නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ මේ පුද්ගලයා මේ කාන්තාවත් එක්ක විවාහ වෙලා ඒ දරුවා තමයි මේ පොත ලියන්නේ. ඒ තමයි අපේ අම්මා කියලා කියනවා. අර කෝච්චිය පමා වෙච්ච නිසා හෝ දොර වහන්න හෝටලේ පමා වෙච්ච නිසා අපේ තාත්තට අපේ අම්මා හම්බුනේ ඔන්න ඔහොමයි. ඊට පස්සේ නම් අපේ අම්මී අපේ තාත්තා අපේ අම්මා කියලා අපි කෙරුවට අමු පිස්සුවක් මෙතන තියෙන්නේ. අමු අහම්බයක් මේකේ තියෙන්නේ. එන්නේ අහම්බේ හොඳට පේනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. චක්කු විඥානං කියලා මෙතන ස්පර්ශය සම්බන්ධ කරගෙන තියෙන ආහාරයේ හික්මීම ගැන කතා කරනකොට හුඟක් කරන්න ඕනේ. කබලින්කාර ආහාර විතරේ ගොඩක් කල් යන මේක දැකපු ගමන් තේනවා මේ ලෝකේ මොන තරම් පිස්සු ලෝකයක්ද කියලා. කොයි තැන කොයි එකේ පැටලෙයිද දන්නේ. ඒක ඕලාරිකං පරිසම්පන්න සංකතං.
ඒ පටිච්චසමුප්පන්නමයි. ඒ දයෝපගතව තමයි මේ කෝච්චිය වෙලා නතර කෙරුවේ. දයෝපගතව තමයි අර කාන්තාව මෙතන හිටියේ. මෙයා දුවන ගිහිල්ලා ඉල්ලනකොට මේ හිත හොඳ අම්මන්ඩිට හැමදම් බඩින් කියලා කතාවක් තියෙනවා. අනේ මහත්යෝ අනේ නෝනෝ කොහොම හරි කරලා මාව ගන්න මේ මම ඉන්න විදියක් නැහැ කියලා දැන් හිත හොඳ වුණා. ඔන්න පැටලෙයි. ඉතින් ඕක Brahmacharyaත් එක්ක ගලපන්න යන කතාව නෙවෙයිනේ. අද තියෙන්නේ අපිට මේ ආහාරයේ පටික්කුල සංඥාවනේ. ඉතින් මේ විදිහට ස්පර්ශය දිගේ බලන දවසේ කොයි හැම වෙලාවෙම අපි ක්ෂණේ පන්නන හැටි. චිත්තක්ෂණේ උපයන්නේ නැතු. ඊට පස්සේ මනෝ සංචේතන ආහාර. ඒ ඇති වෙච්ච මුලිච්ච වෙච්ච කනට වැටිච්ච ශබ්දයත් එක්ක මනාපමනාප පහළ වෙන හැටි. අපි මේකට දාන ආලවට්ටම මත අනේ මේක හොඳයි. අනේ මේක හොඳ නැහැ. ඔය තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ මේ මංගල කාරණාවද අමංගල කාරණාව. ආකංක දේව මනුසාණං අචින්තයු. අපි මේ මංගල කාරණාව හොයාගන්න බෑ මනුස්සයාට. බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයු. ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තම. මනුස්සෙන්ට මේ ස්වස්ථය පිනිස යහ ගුණේ පින්සානී කරුණා කළ මංගල කාරණාවක් කියලා දෙන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කළා. බුදුරජාණන්සේට සඳහන් කරනවා මේ දේවතාව. ඉතින් ඒ වගේ මේ අපිට මේ ඇහැට ගැහෙන කනට ඇහෙන මේ හැම දෙයකම තියෙන සුභාසුභ දිගපළල මංගල අමංගල භද්‍ර අභද්‍ර කියන දේ ඒ වෙලාවට අපි විහිං ඒකට ආරූඪ කරන දේ ඔටුනු පලන්දන දේ ආලවට්ටම. ඉතින් ඒක තමයි අපේ ජීවිතේ අපි මේ පරමාර්ථ කරන තියෙන්නේ. මට ඕනේ දේ මට රුචි දේ මමත් ඇති කරගන්න දරුවන්ටත් දෙනවා අම්මට අප්පටත් දෙනවා යාළුවන්ටත් දෙනවා සමිතිය සමාගමේ ගමේ රටේ ඔක්කොටමත් දෙනවා කියලා පුදුමාකාර මෙහෙයුමක අපි යනවා. මේ මගේ රුචිය තමයි ඔක්කොගේම රුචිය කියන අම්මන්න තක්කතිරු මරි මෝඩකමක් තියෙන. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ තමන්ගේ මට්ටමින් අනුන් මනින්න එපා. එයාගේ රුචිය අහලා පුළුවන් නම් දෙන්න. හැබැයි මේ තමන්ගේ රුචියෙන් අරයට සලකන්න යන්න එපා. ඉතින් අම්මලා තාත්තලා කියනවා අපේ රුචියට ඉන්න ඕනේ දරුවෝ කියලා. ගුරුවරු කියනවා අපේ රුචිය හැටියට ඉන්න ඕනේ ගෝලියෝ කියලා. දොස්තරලා කියනවා අපි කියන විදිහට ඉන්න ඕනේ ලෙඩ්ඩු කියලා. රජ්ජුරෝ කියනවා අපි කියන විදිහට ඉන්න ඕනේ රටවැසියා කියලා. රටවැසියා කියනනේ බලයන් අපි ඔයාපත් කරන්නේ අපි තමයි. ඒ නිසා බැරන යන්නේ කියලා. දොස්තරට කතා කරලා කියනවා මේ මමයි සල්ලි දෙන්නේ. ඔයාගේ ওই වෛද්‍ය ශාස්ත්‍රයේ ඕනේ මට ඕන දේ මෙහෙම දෙන්නේ කියලා. ඉතින් ආ කියන්නේ මට ඇදුම ගහපි ඉන්ජෙක්ෂන් එක. ඉන්ජෙක්ෂන් කට්ට ගන්න ඉස්සෙල්ලා ඕන ලෙඩට සනීපයි. ඉතින් වේදා කියන්න ගත්තේ එහෙම නෙවෙයි. ඔයා ඉන්න තැන සීතල ඇති අර කරා මේ තමුසෙට ඉව වැඩක් නැහැ. තමුසෙට අනිදාසෙත් ආපම මම මෙච්චර ගන්න දෙන ඉන්ජෙක්ෂන් එක ආපයි ඉවරයි. ඉතින් ඒ සෙල්ලම යන්නේ මේකේ. ඒ මොකද මනෝ සංචේතනාහරවල අපි හම්බ කරලා තියෙනවා නම් අපිට කිසිම කෙනෙක් කියන දෙයක් අපි අහන්න කැමති නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ යමන තකතිරුකම තමයි මම මෙහෙම නිසා මගේ ගෝල බාලයෝ මගේ දරුවෝ ඔක්කොම මේ විදිහට වෙන්න ඕනේ කියලා එයා මේ ව්‍යවස්ථාවල් ලියනවා. මෙන්න මේමයි කියලා ඕක කටපාඩම් කරගනින් කියලා අපි අර මේ කක්ක කරනවා මදිවට ගා ගන්නවා. මනෝ සංචේතන. ඉතින් ඒක අපි හිතමු කබලින්කාර ආහාරات අපි කොහොමාරි කරලා තලු මරාගෙන ඇල් මරාගෙන ඊට පස්සේ පස්ස ආහාරات තලු මරාගෙන ඇල් මරාගෙන ඊට පස්සේ මනෝ සංචේතන ආහාර ඇල් මරාගත්තයි කියලා ඊට පස්සේ මොකටද ජීවත් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොම හරි ඔක්කොම කන්ට්‍රෝල් කරලා තියෙන්නේ හරි. දැන් මොකටද ජීවත් වෙන්නේ? මොටිවේෂන් එක මොකක්ද? අපි මෙතෙක් කල නම් තිබුණේ මට රුචි දේ මට කැමැති දේ රුචි අරුචිකම්. බැරි වෙලා හරි හිතනද මනෝ සංචේතන ආහාර පිළිබඳව හික්මීම මට්ටමට ආවයි කියලා. ඒක අඬුවට අහු වෙන තැනට ආවයි කියලා. ඒක හප ගන්න පුළුවන් තැනට ආවයි කියලා. ඒක දිරව ගන්න පුළුවන් ආවයි කියලා. ඉතින් මේ මනසට විශාල ප්‍රශ්නයක් එනවා. අහසේ බලාකුළු දිහා බලා ගණන් කරනවා. මොකටද ඉන්නේ? රුචි එකත් එකයි අරුචිත් එකයි සුභාසුභං දීගං රසං තූලං ඒව එකක්වත් නැති වෙනවා. ඉතින් එතකොට මේ මිනිස්යාර ආපු ගමනේදී මයිත් එක්ක ආපු ගොල්ල තන්නේ කර අංජබජල් වෙනවා. දැන් Tamange මේ මොටිවේෂන් එක මම මේ මොකටයි මේ දේවල් කරන්න කියන එක ඒකත් මේ හොරි කඩේක් වෙනවා. හරන පාවා දුන්න කෙනෙක් බාටපත් වෙනවා. හටනක් නෑ එතකොට. මොකද රුචිත් එකයි අරුචිත් එකයි. දිගත් එකයි කොටත් එකයි.
ඉතින් එහෙම ධර්මයක් ඒකට ධර්මයක් කියලා කියනවා නම් කාට හරි කිව්වට ගණීද කවුරු හරි විකුණන්න පුළුවන් වේද කාට හරි. ඒ නිසා ඒ ආහාරයේ පටික්කුල සංඥාව කියනකොට කබලින්කාර ආහාරයෙන් ෂේප් කරලා බණහමාර කරනවා මිසක්කා ඔය මනෝ සංචේතන ආහාර පැත්තට ගියොත් බණත් අරුචි වෙනවා. හොඳ එකක් තමයි පැත්තට බණ නම් හොඳයි. අරුචි වෙනවා. ඉතින් මේ මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ අපි මෙතන ගන්නේ චේතනා සංස්කාර කියලා කියනවා. ඒ සංස්කාර කියන චෛතසික සංස්කාර කියන මල්ලක් තියෙන එතන. එතන මේ සංඥා වේදනා ඇර ඊතුරු චෛතසික සේරම තියෙනවා. ඒ සංඥා වේදනා ඇර තියෙන ඊතුරු චෛතසික සාමාන්‍ය ගණන් කරනකොට අටුවා බහැලා තියෙන නිගමනය තමයි 52යි කියන එක. අපි ඒක දැරගෙන කතා කරොත් 50ක් චෛතසික තියෙනවා සංස්කාර මල්ලේ. ඒකේ ප්‍රධානම එකන තමයි චේතනා. එනිසා අபிසංචේතන අபிසංස්කාර කියන වචන දෙක සමානයි. ඉතින් චේතනා අනිකුත් චෛතසික 50ත් 49ත් ආණ්ඩුමට්ටු කරගෙන මෙයා නායකත්වයේ අරගෙන වැඩ කරන්නේ වඩු පන්තියක ප්‍රධාන වඩුව වගේ කියලා. වඩු ශිෂ්‍යයන් අතර ප්‍රධාන වඩුවා. මහයික නෑ. එතකොට එයා තමයි මොනිටර් වගේ මේ වඩු වැඩ යොදලා ගන්න ගමන් තමුත් වඩු වැඩ කරනවා. වැඩි කරගෙන යනවා. ඉතින් ඔන්න චේතනාව තමයි තුන්වෙනියට අපිට හම්බ වෙන්නේ ආහාරවල මනෝ සංචේතනා කියලා. ඒ චේතනාව තමයි අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානේ විඥාණයට සම්පූර්ණ ලනුව දෙන්නේ. හැබැයි ඉතින් විඥානයේ දරුව තමයි 50 දෙන්න. වේදනා සංඥා සහ චේතනාවල තියෙන 50යි ඔක්කොම 52යි විඥානයේ දරුවා වුණාට මේ චේතනාව හරියට රජ කෙනෙක් නැත්තම් පාර්ලිමේන්තුවක් ආරක්ෂක අමාත්‍යාංශයේ කෙනෙකුට බාර දෙනවා. අපි කියමු විධායක ජනාධිපති කියලා නැත්නම් අගමැති කියලා. දුන්නාට පස්සේ ඊට පස්සේ ඒ අගමැතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව අර ආරක්ෂක ඇමතිවරයා කියන්නේ ඇහුවේ නැත්තම් ආරක්ෂක වෘත්තිය කරන්න බෑ. ඊට පස්සේ දැන් රජුරෝ එයාගේ යටත් වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි රාජ්‍ය තන්ත්‍රය කියන්නේ. තමන්මපත් කරනවා මේ ආරක්ෂක ඇමති විදියට. ඊට පස්සේ ආරක්ෂක ඇමති රජුරුවන්ගේ සුභ සිද්ධිය බලලා කියන මේ වෙලාවට යන්න එපා. මෙහෙම කරන්න එපා. ඒ නැකත හරි දැන් යන්න දෙන්න බෑ. ඒතර රජුරුවනේ ඵලයන් යන්න ඔබවත් කිව්වේ මමනේ කියලා ගියානේ. එimhe ගිහිල්ලා තමයි ප්‍රේමදාස මහත්තයාට ඒ කණ්ඩ උනේ. ඉතින් ඒ වෙලාවේදී ආරක්ෂක ඇමති කියන්නේ අහන්න ඕනේ. දැන් බුද්ධිලික ආරක්ෂා. ඉතින් එතකොට චේතනාවට තියෙන විශාල තැනක් චේතනාව මරන්න නැතුව චේතනාව කීකරු කරන්නේ නැතුව විඥානාහාරය කියන එක තේරුම් ගන්න බෑ. ඒ නිසා කොයි වෙලාවක හරි මනාපමනාප දෙක දුර්වල වෙන්න පටන් ගත්තා නම් ඒ කෙනාට පුදුම කම්මැලිකමක් එපා වීමක් නීරස ගතියක් වෙනවා මොකටද භාවනා කරන්න කියලා. මේ අහන බලන හැම දෙයකම තියෙන්නේ පුදුමාකාර එපා ගතියක් ඉස්සර වගේ එලවලා යන්න ගතියක් රජ පළවෙනිය වෙන්න ගතියක් මුල්ලවරියෙන් කණ්ඩ ගතියක් ඉස්සලම කැමේ වතුර අල්ලිල්ලන්න තියෙන ගතිය නැති වෙලා යනවා. එතකොට ඊ අර විඥාණයට සුපතිත්‍ිත භාවය නැති වෙනවා. විඥාණයට මන අවශ්‍ය කරන පදනම නැති වෙනවා. ඉතින් ඒ වගේ දෙයක්ද ඇත්තට මේ බණහන කට්ටිය ගාව තියෙන්නේ කියලා බැලුවොත් සාධාරණ හැකියාවක් තියෙනවා. ඒ වගේ දෙයකට නම් නෙවෙන්නත් ඉඩ තියෙනවා කියන්නේ. ඒ නිසා මේ ආහාර මේ කබලින්කාර ආහාරයෙන් පටන් අරගෙන පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාරයට එනකොට මම හිතන්නේ දැන් සාමාන්‍ය බණ කියන ශාලාව කියවන 95ක් විතර බුදිය ගන්න. තේරෙන්නේ අප්පා ඌ අපිට තේරෙන්නේ මේ හොඳයි තමයි බණ නම් හරි හොඳයි හොඳට කිව්වා. ඒකට තේරෙන්නේ අප්පා. මම තේරුම් ගන්න ඕනේ නැහැ. මොකද ගෙදර ගිහලා කණ්ඩාය ඕනකම තියෙන. ඒකටත් එහෙමනම් ඊට පස්සේ ස්පර්ශය පිටිබඳ ඊට පස්සේ සංචේතන පිළිබඳ ඊට පස්සේ ඔක්කොම නිසා අන්තිමට විඥානයේ කොටු වෙන හැටි දකිනකොට ඒ සඳහා ගන්න සූක්ෂම ක්‍රියාමාර්ග තමයි කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියලා බුදුජානක පෙළගස්සලා තියෙනවා. ඉතින් මගේ මේ දේශනාවේ එච්චර රුචි වෙන්න නොඉන්න ඉඩ තියෙනවා. වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් බලන්න බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ෆෝ නියුට්‍රිමන්ට්ස් කියලා ලස්සන රචනයක් ලියලා තියෙන එක දැන් නම් සිංහලට දාලා තියෙනවා. හැබැයි මම හිතනවා කියවරනම් හොඳයි කියලා ඒකේ ඉංග්‍රීසි පිටපත එච්චර ලස්සන මේක ලියවිලා නැහැ කොහොක්.
ඒ නිසා මේ පටික්කුල සංඥාව කියන එක මේ පුංචි දෙයකට කොටු කරන්න එපා. සමස්ත බුද්ධ ආගම මේකේ තියෙනවා. ඒ නිසා දැන් මේ අපි කරගෙන යන වැඩේ දැන හෝ නොදැන ওই හතරම ආවරණය වෙන්න ඕනේ. ඒ ආවරණය වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු